සාදුකාර පවත්වන්න. අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරගන්න කැමැත්තෙන් උත්සාහ කරන අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කර ගැනීමට උත්සාහ කරන අයට ඒ ධර්මයෙන් ලබන සැනසීම සංසිඳීම ඒකාන්තයෙන්ම අත් කරගන්න පුළුවන්කම තියෙනවා. උත්සාහ නොකරන කෙනාට කිසිවක් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ධර්මයෙන් තබා අධර්මයේ දෙයක්වත් උත්සාහකින් තොරව ලබන්න බෑ. ඒක ධර්මයේදීත් බුදුරජාන් වහන්සේ උත්සාහ කිරීම කියන එක ඊටාම වැදගත් මූලික අංගයක් විදිහට පෙන්නනවා. ධර්මාබෝධයට අත්‍යවශ්‍යම දෙයක් තමයි උත්සාහ කිරීම. ඉතින් උත්සාහ කරන කෙනාට ඒතර වරදින්නේ නැහැ. ඒ උත්සාහ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආකාරයටයි. බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආකාරයට උත්සාහ කරන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ. වෙන කුමන ආකාරයට උත්සාහ කරත් බුදුරජාණන් වහන්සේ පෙන්වූ ආකාරය අතහැරලා වෙන කොමන උත්සාහයක් ගත්තත් ධර්මයෙන් ප්‍රතිලාභයක් ලබන්න බෑ. ඒ නිසා ධර්මයෙන් ප්‍රතිලාභ ලබන්නට කැමති අය බුදුරජාණන් වහන්සේ පෙන්වූ ක්‍රමයට උත්සාහ කළ යුතුමයි. කැමැත්තෙන් හෝ වේවා අකමැත්තෙන් හෝ වේවා බුදුරජාණන් වහන්සේ පෙන්වූ ක්‍රමයට උත්සාහ කළ යුතුයි. කැමැත්තෙන් උත්සාහ කළත් අකමැත්තෙන් උත්සාහ කළත් ධර්මයේ ප්‍රතිලාභය සියලු දිනාටම ලැබෙනවා. ඊළඟට අපි හොඳට තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආකාර 4කින් යුක්තයි. එහෙම නැත්නම් අංග 4ක් මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙනවා. එක් ධර්මයක් තිබෙනවා අවබෝධ කළ යුතු ධර්මයක්. ඊළඟට තව ධර්මයක් තියෙනවා ප්‍රහාණය කළ යුතු ධර්මයක් තියෙනවා. ඊළඟට සාක්ෂාත් කළ යුතු ධර්මයක් තියෙනවා ප්‍රගුණ කළ යුතු ධර්මයක් තියෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය මූලික වශයෙන් ආකාර 4ක් තියෙනවා. අවබෝධ කළ යුතු ධර්මයට කියනවා දුක්ඛ ආර්ය සත්‍යය. දුක කියන ආර්ය සත්‍යය අවබෝධ කළ යුතු ධර්මයටයි. ප්‍රහාණය කළ යුතු ධර්මය දුකේ හට ගැනීම කියන ධර්මය. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු ධර්මයටයි අයිති. ඊළඟ දුකෙන් නිදහස් වීම සාක්ෂාත් කළ යුතු ධර්මයට අයිති. දුක්ඛ නිරෝධය කියන සත්‍යය. ඊළඟට පුහුණු කළ යුතු භාවිත කළ යුතු ධර්මයේ වෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ කුමන ආකාරයෙන් අපි ගත්තත් කෙසේ ඉගෙන ගත්තත් මේ ආකාර 4 පමණයි තියෙන්නේ. මේ ආකාර 4න් තොර මේ ආකාර 4 වඩා දෙයක්වත් නැහැ. මේ ආකාර 4න් අඩුවෙන් දෙයක්වත් නැහැ. ධර්මයේ භාගතුන් වහන්සේ පෙන්වන ධර්මයේ කොතනින් ඉගෙන ගත්තත් කොතනින් ගත්තත් මේ ආකාර 4න් එකක් තමයි ඉගෙන ගන්න තිබෙන්නේ. ඊළඟට අපි හොඳින් දැනගන්න ඕන තේරුම් ගන්න ඕන අපි තේරුම් ගනිමින් සිටින දේ තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කළ යුත්තේ විශිෂ්ට ඥාණයෙන් යුක්තවයි. විශිෂ්ට ඥාණයෙන් තොරව එහෙමනම් ඒ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කරන්න තිබෙන්නේ විශිෂ්ට ඥාණයෙන් විශිෂ්ට දැනුමින් යුක්තවයි. විශිෂ්ට ඥානයක් විශිෂ්ට දැනුමක් නැති කෙනාට අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කරන්නත් බෑ. ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කරගන්න ලැබෙන්නේ නැහැ. බෑ කරන්න. මොකද ඒක වෙන්නේ නැති එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාක්ෂාත් කළ යුතු ධර්මයේ සාක්ෂාත් කරන්න තිබෙන්නේ විශිෂ්ට දැනුමෙන් විශිෂ්ට ඥානයෙන් යුක්තවයි. ඊළඟට ප්‍රගුණ කළ යුතු පුහුණු කළ යුතු ධර්මයේ පුහුණු කළ යුත්තේ භාවිත කළ යුත්තේ විශිෂ්ට ඥානයෙන් යුක්තවයි. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආකාර 4ක් වෙනවා. ඒ ආකාර 4 සම්පූර්ණ කර ගැනීම පිණිස තිබිය යුතු විශේෂ සුදුසුකමක් විදිහට බුදුරජාණන් පෙන්නනවා විශිෂ්ට ඥානයෙන් යුක්ත වීම. ඒ විශිෂ්ට ඥානයෙන් යුක්තව තමයි අවබෝධ කළ යුතු දේ අවබෝධ කරගන්න තිබෙන්නේ. ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරගන්න තිබෙන්නේ. සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කරන්න තිබෙන්නේ. පුහුණු කළ යුතු දේ පුහුණු කරන්න තිබෙන්නේ. බලන්නතර මේ විශිෂ්ට ඥානය කියන දේ ඊටාම වැදගත් මූලික අංගයක් වෙනවා. ඒ විශිෂ්ට ඥානයට බුදුරජාණන් වහන්සේ විශේෂ වචනයක් භාවිත කරන අපි ඉගෙන ගත්ත කලින් අභිඥා කියලා. ඒතර ඒ අභිඥාව කියන වචනේ ඒ දහම්
පදේ ධර්මයේ අර්ථය අපි තේරුම් ගත්තේ විශිෂ්ට ඥානය කියලා. විශිෂ්ට දැනුම කියලා අපි තේරුම් ගත්තේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය ලෝක විවහාර විෂයන් ඉගෙන ගැනීම පිණිස අපට විශාල දැනුමක් ඕනනේ නේද? සාමාන්‍ය භාෂාවෙන්දී අපි කතා කරනවානේ හොඳ දැනුමක් හොඳ හැකියාවක් නැත්නම් ඉගෙන ගන්න බෑ. එහෙම නැත්නම් හොඳ හැකියාවක් දක්ෂකමක් නැත්නම් යම් ශිල්පයක් ශාස්ත්‍රයක් ප්‍රගුණ කරගන්න බෑ කියලා කියන්නේ නේද? එතකොට එහෙම නැත්නම් කියනවා මොලේ තියෙන ඔය වගේ භාවිත තියෙන්නේ දැනුමක් ඕන කියන එක නේද? එතකොට ඒ සාමාන්‍ය අපි තේරුම් ගත යුතු සාමාන්‍ය විවහාර ලෝකයේ තිබෙන විෂය ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගැනීම පිණිස යම් තාක් දැනුමද තියෙන්නේ. එහෙම නැත්නම් යම් තාක් හැකියාවක්ද තියෙන්නේ. යම් දක්ෂකමක්ද තියෙන්නේ. ඒ කිසි හැකියාවකට කිසි දැනුමකට ඒ කිසිම හැකියාවක් කිසිම දැනුමක් කිසිම නුවණක් ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මක්නිසාද බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ අන් සියලු දෙනාට වඩා අග්‍රයි සුවිශේෂයි කිසිවෙකුට සම කරන්න බැරි ලං වෙන්න බැරි කෙනෙක්. ඒ ලං වෙන්න බැරි සම කරන්න බැරි ස්වභාවයේ තියෙන්නේ අවබෝධයත් එක්ක. ඒතරේ භාගතුන් වහන්සේ අවබෝධයේ මේ ලෝකේ යම් තාක් යම් ශිල්ප ශාස්ත්‍ර ධර්මයන් තිබෙදී සියල්ල අභිභවා තියෙනවා. එහෙම වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නිකන් ආප එකක් මේ සාමාන්‍ය ලෝක විවහාරය තුල තිබෙන විශේෂ ශිල්ප ශාස්ත්‍ර ආදී ප්‍රගුණ කිරීම පිණිස පවතින දැනුමින් උපදෝප එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය විශේෂ ශිල්ප ශාස්ත්‍ර ආදී දේ සියල්ලක්ම ගිහි ගෙදර හිටියේදී ප්‍රගුණ කරා සම්පූර්ණත්වයට පත් කරා. ඒතර ඒ සාමාන්‍ය දැනුම ගෙදරදී තිබුණා. ගෙදර ඉන්න කාලෙම සාමාන්‍ය දැනුමත් අන් අයට වඩා තිබුණා. මොකද මේ සියලු ශිල්ප ශාස්ත්‍ර අග්‍ර විදිහටම පරිපූර්ණ කළා මාලිගාවේ ගිහිව ඉන්න කාලෙම. ඒ මාලිගාවේ ගිහිව ඉන්න කාලෙම තමයි සාමාන්‍ය දැනුම ඉක්මවා ධර්මාබෝධයේ පිණිස වන අර විශිෂ්ට ඥානය උපදව ගන්නට අපගේ බුදුරජාණන් වහන්සේ මහා බෝසතාණන් වහන්සේ විදිහට ඉඳිද්දි තමයි ඒ දක්ෂකම නැත්නම් විශිෂ්ට ඥානය උපදව ගැනීමේ දක්ෂකම ඇති වුණේ. නැත්නම් විශිෂ්ට ඥානය උපදව ගත්තේ. ඒතර විශිෂ්ට ඥානයෙන් යුක්තව තමයි මේ ලෝකේ පරම සත්‍ය වෙන ආර්ය සත්‍ය බුදුරජාන් වහන්සේ අවබෝධ කරන්නේ. ඒ ආර්ය සත්‍යය අංග 4කින් යුක්තව අපට පෙන්වා දෙනවා. අංග 4කින් යුක්තව තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධය පරිපූර්ණ කරගන්නේ. ඒ ආකාර 4 තමයි අවබෝධ කළ යුතු ධර්මය, ප්‍රහාණය කළ යුතු ධර්මය, සාක්ෂාත් කළ යුතු ධර්මය සහ ප්‍රගුණ කළ යුතු ධර්මයේ විදිහට ධර්මතා 4ක් විදිහටයි බුදුරජාන් වහන්සේ ධර්මය සම්පූර්ණ කරගන්නේ. එහෙම නැත්නම් බුදුරජාන් වහන්සේගේ අවබෝධය සම්පූර්ණ කරගන්නේ. ඒතර ඒ ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය පිනිස බුදුරජාන් වහන්සේ තුළ විශිෂ්ට ඥානයක් තිබුණා. විශිෂ්ට ඥානයෙන් යුක්තව තමයි උන්වහන්සේ ආර්ය සත්‍ය අවබෝධය පරිපූර්ණ කරගත්තේ. ඒ නිසා උන්වහන්සේ දෙවියන්ට, මිනිසුන්ට, සිළු සත්වයින්ට කියන්නේ ධර්ම අවබෝධයේ පිණිස සුදුසුකම් තිබෙන අය දෙවියන් මිනිසුන් කියලා කියන ආන්ගේ දෙවියන්ටත් මිනිසුන්ටත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ආර්ය සත්‍ය ප්‍රගුණ කිරීම පිණිස විශිෂ්ට ඥානයක් තිබිය යුතුයි. විශිෂ්ට ඥානෙන් යුක්තව අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ යුතුයි. ඒ විදිහට විශිෂ්ට ඥානෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කළ යුතු ධර්මයේ විදිහට භාගතුන් පෙන්වනවා පංච උපාදානස්කන්ධය. ඒ විශිෂ්ට ඥානෙන් තොරව පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයක් ඇති කරගන්න බෑ. ඊළඟට අවිද්‍යාවත් භවතණ්හාවත් කියන ධර්මයේ විශිෂ්ට ඥානෙන් යුක්තව ප්‍රහාණය කළ යුතුයි කියලා භාගතුන් පෙන්වා දෙනවා. ඊළඟට සමතයත් විදර්ශනාවත් විශිෂ්ට ඥානෙන් යුක්තව පුහුණු කළ යුතුයි භාවිත කළ යුතුයි කියලා භාගතුන් පෙන්වනවා. ඊළඟට විද්‍යාව විමුක්තිය කියන ධර්මයන් විශිෂ්ට ඥානෙන් යුක්තව සාක්ෂාත් කළ යුතුයි කියලායි භාගතුන් පෙන්වා දෙන්නේ. ඒතර බුද්ධ වචනයට අහුම්කම් දෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිලාභ ලබන්න කැමති දෙවි කෙනෙක් වේවා, මිනිසෙක් වේවා මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදය, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව, මේ බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම පිළිගත යුතුමයි. මේ මඟ පෙන්වීමෙන් තොරව ධර්මයෙන් ලබන ප්‍රතිලාභයක් ලබන්න බෑ. ධර්මයෙන් ලබන ප්‍රතිලාභයේ ආකාර 4යි. වෙන මොකුත් නෙමෙයි. මොකක්ද ආකාර 4? අවබෝධ කළ යුතු දේ අවබෝධ කිරීම ධර්මයෙන් ලබන ප්‍රතිලාභයක්. ප්‍රහාණය කළ යුතු ධර්මයන් ප්‍රහාණය කිරීම ධර්මයේ ලබන ප්‍රතිලාභය.
ප්‍රගුණ කළ යුතු දේ, එහෙම නැත්නම් භාවිත කළ යුතු දේ, පුහුණු කළ යුතු දේ පුහුණු කිරීම ධර්මයෙන් ලබන ප්‍රතිලාභය. සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කිරීම ධර්මයෙන් ලබන ප්‍රතිලාභය. වෙන දෙයක් නෙමෙයි. ඒතරේ ආර්ය සත්‍ය සම්පූර්ණ කර ගැනීම, ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානය සම්පූර්ණ කර ගැනීම තමයි ධර්මයේ ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ආර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සම්පූර්ණ කර ගැනීම පිණිස තිබිය යුතු විශේෂ හැකියාව, විශේෂ දක්ෂ භාවය, විශේෂ සුදුසුකම විදිහට බුදුරජාණන් පෙන්වන්නේ අභිඥාවෙන් යුක්ත වීම. ඒතර මේ වචනේ අපට බරපතල නොහුරු ස්වභාවයෙන් යුක්ත වුණත් අපි තේරුම් ගත යුතුයි මේන් පෙන්වන්නේ විශිෂ්ට ඥානයක්, විශිෂ්ට දැනුමක්, විශිෂ්ට හැකියාවක් කින් යුක්තව සිටීමයි. ඒතරේ විශිෂ්ට ඥානය උපදව ගන්නේ කොහොමද කියන දේත් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා. අපි නිතර කතා කරන නිතර කියන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ කවදාවත් අපිව අතරමං කරන්නේ නැහැ, අතරමං කරලා නැහැ. අපිව සංකීර්ණ මානසිකත්වයට ගොදුරු කරලා නැහැ. අපි කලබලයටපත් කරලා නැහැ. අපි සැකයට ගොදුරු කරලා නැහැ. අපි බයට තැති ගැනීමට පත් කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපි හීන වීරියටපත් කළා නැහැ. නේද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ හොඳින් ඉගෙන ගන්න කෙනෙකුට තේරෙනවා ඒ ධර්මයේ තුල කිසි කලක හීන වීරියට ගෙනියන්නේ නැහැ මිනිස්සු. කිසි කලක සැකයට ගෙනියන්නේ නැහැ. කිසිම කලක කිසි කෙනෙක් විසිරීමට, හිතේ පසුතැවීමට, තැති ගැනීමට, ඒ වෙනත්නම් පීඩාවට ගෙනියන්නේ නැහැ. ධර්මයේ අධ්‍යයනය කරන නුවණින් එහෙම නැත්නම් මධ්‍යස්ථ සිතින් ධර්මය ශ්‍රවණය කරන කෙනෙකුට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒකාන්තයෙන් සංසිඳීම ඇති කරනවා. ඒකාන්තයෙන්ම සුව පහසු ඇති කරනවා. විශ්වාසය එහෙම නැත්නම් සකසංකා බැහැර කරලා විශ්වාසය ඇති කරනවා. විශ්වාසය කියලා කියන්නේ චිත්ත බලයක්. සිත බලවත් කරන දුබල භාවය නැති කරලා බලවත් සිතක් ඇති කරනවා. ඒ ධර්මයේ ස්වභාවය. එතකොට ඒ විදිහට මේ විශ්වාසය උපදවලා කලබල ගතිය නැති කරලා සංසිඳීම උපදවලා බල සම්පන්න වීරියකින් යුක්තව බලවත් වූ සිතකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් පුරුෂයෙක් නිර්මාණය කරන ධර්මයේ. එතකොට මේ විදිහේ බලවත් පුරුෂයෙක් නිර්මාණය වීම පිණිස උවමනා ධර්මය භාගතුන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේ විදිහට භාගතුන් වහන්සේගේ ධර්මයෙන්ම තමයි ධර්ම අවබෝධයේ පිණිස වන විශේෂ දක්ෂකම, එහෙම නැත්නම් විශිෂ්ට ඥානය, එහෙම නැත්නම් ඒ අභිඥාව කියන ඒ ධර්මය, ඒ හැකියාව, ඒ චිත්ත ස්වභාවය, ඒ සිතේ තියෙන බලවත් ස්වභාවය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ අභිඥාවෙන් යුක්ත බව, විශිෂ්ට ඥානෙන් යුක්ත බව කියලා කියන්නේ අපිරිසිදු නැති සිතක තිබෙන ස්වභාවයක්. කිලිටි නැති සිතක තියෙන ස්වභාවයක්. නැත්නම් කිලිටි ෂේ වීමට පටන්ගත් සිතක ස්වභාවයක්. දැන් කිලිටි මුළුමනින්ම ප්‍රහාණය වීමක් නොවේ මුලින් වෙන්නේ නේද? කිලිටි ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. යම් දුරකට කිලිටි ප්‍රහාණයන් පස්සේ ඒ සිතේ යහපත් දේ ගොඩනගෙන්න පුළුවන්. දැන් බලන්න ගොවියෙක් නිකන් ඉඩමක් අස්සද්දලා භෝග හිටවන්න උත්සාහ කරනවා. එතකොට ආරම්භයේදීම ඒ ඉඩමේ භෝග හිටෙවට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ ඉඩම සුදුසු නැහැ. නමුත් ඒ ඉඩම පිරිසුදු කළා ඉඩම හදන්න පටන්ගෙන යම් දුරකට ඉඩම සකස් කරනකොට භෝග හදන්න පුළුවන්. නේද? දක්ෂ ගොවියා ටික ටික ඉඩම හදා භෝග හදා ගන්නවා. ඒතර ඉඩම හැදිලි වෙනකොට භෝගත් ගොඩක් හැදිලි ඉවරයි. ඒක තමයි දක්ෂ ගොවියාගේ ගොවිකම. ඒ වගේ තමයි බුදුරජාණන්ගේ ධර්මයේ සිත යම් දුරකට සිත පිරිසුදු නොවි සිතේ කිලිටි තියාගෙනම ධර්ම අවබෝධය ඇති වෙන්නේ නැහැ. ඒතකොට සිත පිරිසුදු කරගන්න ඕන. අර ඉදම දක්ෂ ගොවියා ඉදම පිරිසුදු කරන්නා වගේ. ශ්‍රාවකයා සිත පිරිසුදු කරගන්න ඕන. සිත පිරිසුදු කර ගැනීම යම් දුරකට පිරිසුදු වෙද්දී 100ක් පිරිසුදු වීම අවශ්‍ය වෙනව නෙමෙයි. යම් දුරකට පිරිසුදු වෙද්දී අර වගාවීම යම් දුරකට පිරිසුදු වෙද්දී භෝග හදන්න පුළුවන් වගේ භෝග පිහිටනවා. භෝග මේ ඉදමේ පිහිටනවා, දරනවා. ආන් ඒ වගේ තමයි සිත යම් දුරකට පිරිසුදු වෙද්දී ධර්මයේ පිහිටනවා සිටේ. ධර්මයේ නොපිරිහෙන විදිහට පිහිටනවා. ඊට පස්සේ යලි යලිත් තව දුරටත් සිතේ පිරිසුදු කර ගැනීම කරගෙන යා යුතුයි. දක්ෂ ගොවියා පොඩ්ඩක් සුද්ධ කළා
මොන හරි භෝගයක් හදාගෙන ඒක කාලා නිකන් ඉන්නේ. එයාගේ යැපීමට ඒක හදා ගන්නවා තමයි. නමුත් එයා මුළු ඉඩමම පිරිසුදු කරගෙන ඉඩමම ශාස්ත්‍රීක කර ගන්නවා. කවදාවත් දිලිඳු නොවන විදිහට එයා පොහොසතෙක් බවට පත් වෙනවා. ඒ විදිහට තමයි ශ්‍රාවකයා. තමන්ගේ සිත යම් දුරකට පිරිසුදු කර ගන්නවා. සුවපහසු සිතක් පිණිස ධර්මයේ තුල පිහිටනවා. ඒ ශ්‍රාවකයා බිඳ වැටෙන්නේ නැහැ. තමන්ගේ ආරක්ෂාවට උවමනා ධර්මයේ තමා තුල පිහිටලා තියෙන. ඊට පස්සේ ඔහු මේ අලසව කම්මැලිව දැන් මට ඇති කියලා ඉන්නේ නැහැ. එහෙම ඉන්නේ නැහැ ඔහු. ඔහු දිගටම සිත පිරිසුදු කර ගැනීම කියන කටයුත්ත අවසානය දක්වාම කරගෙන යනවා. ඒතර සිතේ සුළු හෝ පිරිසුදුකමක් ඇති කරගත්ත කෙනාට ඒ සිත යලි කිලිටි නොවන ස්වභාවයට පත් කර ගැනීම පිණිස වන නුවණ ඉපදෙනවා. ඒ නුවණ තමයි අභිඥා කියලා අපිට භාගතුන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. විශිෂ්ට ඥානය කියලා පෙන්වා දෙන්නේ ඒකට. දැන් බලන්න අදක්ෂ ගොවියා ගොවිකමට යනවා. පොඩ්ඩක් සුද්ධ කරගන්න ආයෙ කැලේ වෙනවා. නේ? අදක්ෂ ගොවියාට කවදවත් කොච්චර සරු බිමක් ලැබුණත් ඒක පිරිසුදු කරගෙන භෝගයක් හදලා Tamanට පොහසත් වෙන්න බෑ. එක පැත්තකින් සුද්ධ කරලා අනිත් පැත්ත කැලේ වෙලා උට මුකුත් කරගන්න බෑ. අන්තරේ අතල නිකයි ඉන්නවා. දුප්පත් වෙනවා, දිලිඳු වෙනවා, කුසගින්නෙ මින්ඩ වෙනවා. ණය වෙනවා, අනුන්ගෙන් අතපාන්න වෙනවා. ඒ වගේ තමයි අර පිරිසුදු කරගත්තක යලි කිලිටි නොවන විදිහට පත් කරගන්න නම් දක්ෂ බවක් ඕන. ඒ ගොවිකමත් ඒ වගේ. ගොවියටත් පුළුවන් ඒ පොළව යලි નિසරු නොවන විදිහට, ඒ පොළව යලි මුඩු නොවන විදිහට ශාස්ත්‍රීක කරගන්න දක්ෂ ගොවියට පුළුවන්. ඊට පස්සේ ඔහුගේ දුප්පත්කම ඉපදෙන්නේ නැහැ. ඔහු පොහසත්. ඒ පොහසතෙක් විදිහටම ඔහු ජීවත් වෙනවා. අනුන්ගෙන් අතපාණ්ඩු වෙන්නේ දක්ෂයාට. ඒ විදිහ තමයි ශ්‍රාවකයාත්. සිත පිරිසුදු කරගන්නවා. ඒ සිත යලි කෙලිට නොවන දෙයක් බවට ඔහුපත් කරගන්නවා. අන්න ඒකට විශිෂ්ට ඥානය වුමනයි. දක්ෂ ගොවියට දක්ෂකම නැත්තම්, ගොවියට දක්ෂකම නැත්තම් සුද්ධ කරනවා ආයෙ කිලිටි වෙනවා. සුද්ධ කරනවා ආයෙ කිලිටි වෙනවා. යම් කාලක යාතහරිනවා මේක නම් කරගන්න බෑ කියලා. ඔය වගේ තමයි අදක්ෂ ශ්‍රාවකයා විශිෂ්ට ඥානය උපදවා නොගත් අදක්ෂ කෙනා ශ්‍රාවකත්වය අතහරින්නේ තාන් ඒ වගේමයි. ඔහු වැඩි කල නොගොස් කියනවා මේක කරන්න බැරි එකක්. මේක කළ නැහැකි දෙයක් කියලා විවිධාකාර හේතු කියනවා. තමා සාර්ථක වී තමාගේ දක්ෂකම නැතිකම කවදාවත් කියන්නේ නැහැ. තමාගේ අදක්ෂකම කවදාවත් කියන්නේ නැහැ. තියෙන භයානක දේ තමයි තමා ඉස්මතු වෙමින්ම ධර්මයේ දුර්වලකම පෙන්වනවා. ඒතර ඔහු අතින් වෙන්නේ ලොකු හානියක්. ඒ හානිය පළමුවෙන් ඔහුට තිබෙන්නේ මක් නිසාද? ඔහු අතිශයින් විශිෂ්ට වූ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දුර්වල දෙයක් විදිහට ඔහු පෙන්වනවා. ඒක භයානක දෙයක්. ගොවියා අදක්ෂ වුණාම භූමිය හොඳ නැහැ කියලා කියනවා. මේ පොළොවේ වැඩක් නැහැ, નિසරු පොළවක්, මේකේ වැඩක් නැහැ කියන එක අදක්ෂ ගොවියගේ ස්වභාවයක්. ඒ වගේම තමයි අදක්ෂයා ශ්‍රාවකත්වයට අදක්ෂ කෙනා කවදාවත් අනේ මට මේක දක්ෂකම නැහැ කියලා කියපු කවුරුත් නැහැ. අදක්ෂ වූ සියලු අය කියන්නේම ධර්මයේ දෝෂයක්මයි. ඒක ස්වභාවය. ඒ නිසා ඒ தත්ත්වයට ඔබපත් වෙන්න එපා. ඒකේ විපාකය ඔබටත් තව බොහෝ දෙනාටත් තියෙනවා. ඉතින් අන් අයට අයහපත් විපාක සලසනකොට ඒ වැඩි හානියක් වෙන්නේ Tamanටමයි. ඒ නිසා ඒ විපත කරගන්න එපා. අපි උත්සාහ කරන්න ඕන. අපි මේ මම මුලින් කිව්වේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේකට උත්සාහ කරන්න කියලා. උත්සාහ කිරීම තමයි ප්‍රධාන කරුණක් විදිහට බුදුරජාණන් පෙන්වන්නේ. ඒතර උත්සාහ කරන කෙනා උත්සාහ කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහටයි. ඒතරේ උත්සාහය නිරර්ථක දෙයක් බවට පත් වෙන්නේ නැහැ. නිෂ්ඵල දෙයක් බවට පත් වෙන්නේ නැහැ. අර්ථ රහිත දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් පෙන්නනවානේ මෙහෙම කළොත් මේක අර්ථ සහිතයි කියලා. නේද? අර්ථ සහිතයි කියලා පෙන්නනවා. ඒතකොට අපිට ඒ ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ බුද්ධ වචනේ ගැන විශ්වාසය තියෙන්න ඕන. ඉතින් ඒ විදිහට අප මුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට විශිෂ්ට ඥානයේ හිතේ ඇති වෙන ආකාරයට විශිෂ්ට ඥානයේ ඉපදීම පිණිස බන බාධා සිතෙන් අයින් කර ගන්න ඕන. විශිෂ්ට ඥානයේ ඇති වෙන හිතේ බාධා තියෙනවා. ඒ බාධාව තමයි අපිරිසිදු බව. සිත කිලිටි සහිතයි, අපිරිසිදු බවෙන් යුක්තයි. අන්නේ අපිරිසිදු භාවය හඳුනගෙන ඒ අපිරිසිදු භාවය දුරු කර ගන්න ඕනේ. මුලින් කෙනෙකුට ඒක අඳුර ගන්නත් බෑ.
එච්චර දක්ෂකමක් තිබුණා කරගන්න නේද? ඒ නිසා තමයි අපිට එච්චර දක්ෂකමක් නැති නිසා තමයි අපි ශ්‍රාවකයෝ වෙන්න ඕන. ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි ශ්‍රවණය කිරීම. ශ්‍රාවකයා අහුම්කම් දීමට පුළුවන් කෙනා තමයි ශ්‍රාවකයා. ඒතර බුදුරජාන් වහන්සේට අහුම්කම් දෙන්න කෙනා, ඒ බුද්ධ වචනේ අහන කෙනා, ශ්‍රද්ධාවටපත් වුණ කෙනා බුදුරජාන් වහන්සේ කිව් දේ බය නැතුව කරනවා. ඒ විදිහට බය නැතුව කරන කෙනාට සිතේ අපිරිසිදු ස්වභාවය අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මම නිතර ඔබට කියලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ කවදාවත් අප අතරමං කළා නැහැ. බුදුරජාන් වහන්සේ අපට කවදාවත් මේ අවිනිශ්චිත දේවල් කියලා නැහැ. නිශ්චිත දේ අපට පෙන්නනවා. ඒතර අපට පහසුවෙන් කිසි කරදරයක් නැතුව අපට උවමනාද ඒ පුරුදු කරගන්න පුළුවන්. අයි උවමනා ඔක්කොම කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම කරන්න මෙහෙම වෙනවා කියනවා. ඒතර අපට තියෙනුනේ අහුම්කම් දීමේ සුදුසුකම විතරයි නේ. අහුම්කම් දීමේ සුදුසුකම තියෙනවා ඊටා සුව පහසුවෙන් අපට උවමනාදේ පුරුදු කරගන්න පුළුවන්. ඉතින් ආන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ පුරුදු කරන කෙනාට සිතේ අපිරිසිදු බව අයින් වෙලා යනවා. ඒතර පිරිසිදු භාවය ඇති වෙනවා. ඒ පිරිසිදු භාවයේ තුල තව දුරටත් බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට ධර්මයේ පුරුදු කරද්දී සිතේ අවබෝධයේ පිණිස වන විශිෂ්ට ඥානය ඉපදෙනවා. ඒ විශිෂ්ට ඥානෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේ විශිෂ්ට ඥානෙන් යුක්තව අවබෝධ කළ යුතු ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විශිෂ්ට ඥානෙන් යුක්තව ප්‍රහාණය කළ යුතු ධර්මයේ ප්‍රහාණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විශිෂ්ට ඥානෙන් යුක්තව ප්‍රගුණ කළ යුතු පුහුණු කළ යුතු භාවිත කළ යුතු ධර්මයේ භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විශිෂ්ට ඥානෙන් යුක්තව සාක්ෂාත් කළ යුතු ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒතර ඒ ආරම්භයේ පටන් ගැනීමක් එක පාට සම්පූර්ණත්වයටපත් වීමක් නෙමෙයි. පටන් ගැනීමක්. ඒක ධර්මයේ පිහිටනවා කියලා කියන්නේත් ඒකට. ධර්මයේ බැස ගන්නවා කියන්නේත් ඒකට. ශ්‍රාවකත්වයටපත් වෙනවා කියන්නේත් ඒකට. මාර්ගයට පැමිණෙනවා කියන්නේත් ඒකට. ආරෂ්ඨංගේ මාර්ගයේ පටන් ගන්නවා කියන්නේ ඒකට. සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ ඒකට. එහෙම නැත්නම් සද්ධාහටපත් වීමෙන් නිවන් මාර්ගට එනවා එහෙම කියලා අපි අඳුරගන්නේ අපි කතා කරන්නේ ඉගෙන ගන්න යාන් ඒවා. බලන්න උතර බුද්ධ වචනයට අහුම්කම් දීමෙන් නේද මේ මහා ප්‍රතිලාභය අපයත් කරගන්නේ. ඒ නිසා ධර්මාභෝධයේ පිණිස උත්සාහ කරන අය විදිහට බුදුරජාන් වහන්සේ පෙන්වූ මේ මූලික ධර්මයන් 4 ගැන අපිට දැනුමක්, තේරුමක්, පිරිසිදු බවක්, නිශ්චිතව දැනගෙන සිටීමක් තිබිය යුතුයි. ධර්මයන් 4ක් බුදුරජාන් වහන්සේ මූලික වශයෙන් පෙන්වා දෙනවා. ඒ ධර්මයන් 4 සම්පූර්ණ කර ගැනීම පිණිස යමෙක් ශ්‍රාවකත්වයට වෙන ඒ ධර්මයන් 4 සම්පූර්ණ කර ගන්න ඕන. ඒ ධර්මයන් 4 ප්‍රගුණ වීම පිණිස තිබිය යුතු මූලික සුදුසුකම තමයි අභිඥාවෙන් යුක්ත වීම. එහෙම තමයි විශිෂ්ට ඥානෙන් යුක්ත වීම. මම මේ ගැන ගොඩාක් කතා කළේ ඒ හැකියාව විශිෂ්ට ඥානය උපදව ගැනීම ගැන ඊතරම්ම අපට උනන්දුවක්, දක්ෂකමක්, හැකියාවක් තිබිය යුතුමක් නිසාද ඒ සුදුසුකම නැතුව කිසිම ප්‍රතිලාභයක් ලබන්න බෑ. එහෙමනම් තියෙන්නේ පාඩම් කරන් ඔහි කී ඉඳීම සහ ලාභ සත්කාර වලට අහු වෙලා නිරේගාමී පිළිවෙතකට ගොදුරු වීම පමණයි, වෙන කිසිම දෙයක් නෑ. ධර්මයේ පිහිට ලබන්න නොහැකි කෙනාට අත් වෙන්නේ මොකද්ද? බාහිරින් ලැබෙන සත්කාර සම්මානයක් සහ ඒවට ගොදුරු වීම නිසා ඇති වෙන දුක් සහිත දුක් උපදවන ක්‍රමයකට ගොදුරු වීමක් පමණයි. ඒ නිසා අපි ඊටාම උනන්දුවෙන් බුද්ධ වචනයට අහුම්කම් දෙන්න ඕන. ඉතින් අද අපි කලින් ඉගෙනගත්ත දේශනාවක් නිකන් සිහි කරලා දෙන්න විතරක් මම කල්පනා කළා. ඒතර මෙතෙක් අපි කතා කළ දේ ඔබට ඒ දේශනාවත් එක්ක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අද අපි මතක් කරන්න යන්නේ කලින් ගොඩාක් වාරයක් එහෙනම් අපි තුමු මං හිතන්නේ අවස්ථා 100කට වඩා අපි මේ දේශනාව කියලා ඇති, සිහි කරලා ඇති. ඊට වඩා වැඩි ගාණක් සිහි කරලා ඇති. මේ දේශනාව අංගුත්තර නිකායේ 3 පොත් වහන්සේගේ තියෙන නිබ්බිදා සූත්‍රය. මේ දේශනාව භාගතුන් වහන්සේ සිද්ධ කරන්නේ සවැත් නුවරදී. බලන්න මේ දේශනාවේදී කොහොමද අපිට කියලා දීලා තියෙන්නේ? පංචමේ භික්කවේ ධම්මා භාවිතා බහුලී කතා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තಂತಿ. මහණෙනි, ධර්මයන් 5ක් භාවිත කරන බහුල වශයෙන් පුරුදු කිරීමෙන් ඒකාන්තයෙන්ම නිබ්බිදාව ඇති වෙනවා. ඒකාන්තයෙන්ම නිබ්බිදාව පිණිස පවතිනවා. විරාගයේ පිණිස පවතිනවා. නිරෝධයේ පිණිස පවතිනවා.
උපසමාය එමෙතන සංසිඳීම සිතේ සංසිඳීම පිණිස පවතිනවා. අභිඥාය එමෙතන විශිෂ්ට ඥානයේ පිණිස පවතිනවා. ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතිනවා. නිවන පිණිස පවතිනවා. ඒතර අපි මේ ධර්මයේ අහපු අවස්ථා ගොඩාක් මතක තියෙන්න ඕන. මම්ම කියලා තියෙති 100 වාරයකට වඩා මේ ධර්මයේ මම සිහි කරලා දීලා ඇති. ඒතර මේක අමතක වෙන්න විදියක් නැහැ. කොහොමද බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ? මහණෙනි ධර්මතා 5ක් පුරුදු කරන බහුල වශයෙන් පුරුදු කරන කිරීම ඒකාන්තෙන්ම නිබ්බිදාව පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, උපසමයේ පිණිස, අභිඥාය පිණිස, සම්බෝධියේ පිණිස, නිර්වාණයේ පිණිස පවතිනවා කියලා පෙන්වනවා. එතකොට දැන් අපි මේ ඒකාන්තයෙන් කියලා කිව්වම අපට තේරෙන්න ඕන කිසි කලක වරදින්නේ නැති විදියක් මේ කියන්නේ. නේද? මේක අනික බුදුරජාණන් වහන්සේගේ වචනයක්. නිකන් සාමාන්‍ය මිනිහෙක් කියන්න පුළුවන් ඒකාන්තයෙන් කියලා. ඒක නිකන් කතාවක් පමණමයි. සාමාන්‍ය මිනිස්යාගේ භාවිතයේ සාමාන්‍ය කතාවක් පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනය සාමාන්‍ය කතාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිශ්චිත ප්‍රතිඵල සහිත ආපිට හරවන්න බැරි දෙයක්. සාමාන්‍ය මිනිස්යාගේ වචනේ ආපිට හැරෙන්න මිනිස්යා කියලා කටේ කියලා හින්දෙන්න කලින් ආපිට හැරෙනවා. ඒ සාමාන්‍ය මිනිස්යාගේ ලෝකේ හැටි. බුද්ධ වචනයක් කිසි කලක ආපිට හරවන්න බෑ. කිසිම කලක කිසිවෙක් සමර්ථ වෙන්නේ නැහැ බුද්ධ වචනේ ආපිට හරවන්න. ඒතර අපිට අපේ ශ්‍රද්ධාව, අපේ බුද්ධ වචනේ පිළිගැනීම ඒ විදිහට අපිට තියෙන්න ඕන. මේක ආපිට හැරවිය නොහැකි. ආපිට හරවන දක්ෂයෙක් මේ ලෝකේ කිසි කලක බිහි නොවන ශ්‍රේෂ්ඨ කියමනක් විදිහට අපිට තේරෙන්න ඕන. ඒ විදිහට අපේ ශ්‍රද්ධාව පිහිටනවා නම් මේ වචනේ අපට සැනසීම උපදවන, සංසිඳීම ඇති කරන, නිර්භය භාවය ඇති කරන, අපට සුවය උපදවන වචනයක් බවට පත් වෙනවා. බලන්න කොහොමද කියලා දෙන්නේ? මහණෙනි ධර්මතා 5ක් භාවිත කිරීම, බහුල වශයෙන් භාවිත කිරීම ඒකාන්තෙන් නිබ්බිදාව පිණිස පවතිනවා, විරාගයේ පිණිස පවතිනවා, නිරෝධයේ පිණිස පවතිනවා, උපසමයේ පිණිස පවතිනවා, අභිඥානයේ පිණිස පවතිනවා, සම්බෝධාය සම්බෝධියේ පිණිස පවතිනවා, නිර්වාණයේ පිණිස පවතිනවා කියලා පෙන්නනවා. එතකොට ඒකාන්තෙන් නිබ්බිදාව පිණිස පවතිනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතනවල ආදීනවේ දැකීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. මේ ධර්මතා 5 යමෙක් පුරුදු කරද්ද, බහුල වශයෙන් පුරුදු කරද්ද, ඔහු තුළ පිහිටනවා යම් ධර්මයක්. මොකක්ද ඒ ධර්මය? මුලින්ම පිහිටන ධර්මයක්. මොකක්ද ඒ ධර්මය? ආධ්‍යාත්මික සහ බාහිර ආයතනවල, ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන ආධ්‍යාත්මික සහ බාහිර ආයතනවල ආදීනවයේ දැකීමේ හැකියාව ඔහු තුල ඉපදෙනවා. ඒකට කියනවා නිබ්බිදාය කියලා. ඒක ඒකාන්තයෙන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒතර ආධ්‍යාත්මික සහ බාහිර ආයතනවල ආදීනවයේ දකින්න යමෙක් සමර්ථයි නම්, ආදීනව දැකීමේ හැකියාවෙන් යුක්තයි නම්, ආදීනවයේ දකිමින් වාසය කරනවා නම් ඔහු තුල රාගය දුරු වෙනවා, විරාගයටපත් වෙනවා. ඒකාන්තයෙන් වෙනවයි කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. ඒතර මේක යමෙක් දෙතුන් සැරයක් ඇහුවොත් මේක තේරෙනව ඇත්ත නේද කියලා. දක්ෂයෙක් එකපතාවක් ඇහුවත් මේක ඇත්තයි කියලා තේරෙනවා. ඒතර ශ්‍රාවකත්වයට කැමති කෙනා මේක 100,000 වාරයක් අහන්න පුළුවන් එයාට. යලි යලි හිතන්න පුළුවන්. ඒතර ඔහුට මේ ගැන විශ්වාසය කවදාවත් අයින් වෙලා යන්නේ නැහැ. බලන්න ඒතර කරුණ සහිතයි නේද? මේ ධර්ම මේ දේශනාව පෙන්න ධර්මතා පුරුදු කරන කෙනා තුළ ඒකාන්තයෙන්ම ආධ්‍යාත්මික බාහිර ආයතනවල ආදීනව බැලීමේ හැකියාව ඉපදෙනවා, නිබ්බිදාව ඉපදෙනවා කියන කරුණ සහිතයි. ඊළඟට මේ ආදීනව බැලීමෙන් යුක්තව වාස කරන කෙනා තුළ, නිබ්බිදාවෙන් යුක්තව ඉන්න කෙනා තුළ විරාගය ඇති වෙනවා. මේ ලෝකයේ ගැන තියෙන ඇල්ම නැත්නම් රාගය දුරු වෙනවා. ආධ්‍යාත්මික සහ බාහිර ආයතන කෙරෙහි තියෙන ඇල්ම දුරු වෙනවා. ඇල්ම දුරු වෙන කෙනා තුළ ඒ ඇලිලා හිටපු දෙයින් නිදහස් වෙනවා. නිරුද්ධ වෙනවා කියන්නේ ඒකයි. නිරෝධයටපත් වෙනවා. යමකට ඇලිලා හිටපු කෙනා එයින් නිදහස් වෙනකොට සංසිඳෙනවා. යමෙක් යමකට ඇලෙන්නේ සිතෙන්,
ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වලට ඇලෙන්නේ සිතෙන්. සිතෙන් ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වලින් නිදහස් වෙනකොට, නිරුද්ධ වෙනකොට එයින් යම් ප්‍රමාණයක් නිරුද්ධ වුණත් එපමණකින් සංසිඳෙනවා. ඒකට කියනවා උපසමය කියලා. එතකොට 100%ක්ම නිරුද්ධ වුණොත් එහෙම නැත්නම් 100%ක්ම ඒ ඇල්මෙන් ඈත් වුණොත් මුළුමනින් සංසිඳෙනවා. ඒකට කියන්නේ උපසමය කියලා. ඒතර අපි කලින් ඉගෙනගෙන තියෙනවා, අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා සාගරයට උපමා කරලා පෙන්නනවා. ඒක පාට සාගරයේ ගැඹුර වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ නිබ්බිදාම කියන එකත් එක පාට සම්පූර්ණත්වයටපත් වෙන්නේ සාගරයේ වගේ. විරලින් පටන්ගෙන මහා ගැඹුරක් දක්වා ක්‍රමක්‍රමයෙන් අනුක්‍රමයෙන් ගැඹුරට යනවායි කියලා පෙන්වන්නේ ධර්මයේ. ඒ වගේ තමයි කෙනෙකුගේ සිතේ ඇති වෙන නිබ්බිදාව. නැත්නම් මේ ආධ්‍යාත්මික සහ බාහිර ආයතන කෙරෙහි ආදීනව කල්පනා කිරීමට ආදීනව දකින්න තියෙන හැකියාව, ආදීනව දකින පුහුණුව, පුරුද්ද, ඒ දක්ෂකමත් සුළුවට පටන්ගෙන සාගරයේ වෙරළින් පටන්ගෙන ගැඹුරු ඊටාම ගැඹුරක් දක්වා දියුණු වෙන්නසේ සුළුවට පටන් ගන්න මේ දක්ෂ බව පරිපූර්ණත්වයටපත් වෙනවා. ඒතර ඒ විදිහට සුළුවට පටන්ගෙන පරිපූර්ණත්වයටපත් වෙන්න නම් යලි යලිත් බුද්ධ වචනේ ගැන විශ්වාසය වැඩෙන්න ඕනනේ. බුද්ධ වචනේ ගැන විශ්වාසය යලි යලි ඉපදී යලි යලි වැඩෙන්න ඕන. ඒකටයි කියන්නේ ශ්‍රද්ධාව වඩනවා කියන්නේ ඒකටයි. බුද්ධ වචනේ ගැන විශ්වාසය පිළිගැනීමට කියන ශ්‍රද්ධාව කියලා. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නේ ධර්ම ශ්‍රවණයේ, ඒ ධර්මයේ පිළිගැනීමෙන්. සුතා දතා කියලා අපි තියෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරනකොට පිළිගන්නවා. ඒතර එපමණකින්ම ශ්‍රද්ධාවට ඇති වෙනවා. ඒ ඇති වෙන ශ්‍රද්ධාව ඒත් සුළුයෙන් පටන් ගන්න. එයත් සාගරයේ වෙරළදී පටන් ගන්නවා වගේ. එයත් ගැඹුර දක්වාම දියුණු විය යුතු එකක්. ඒ නිසා ධර්ම ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධාව ඇති වෙනවා. යලි යලි ධර්ම ශ්‍රවණය කරද්දී ශ්‍රද්ධාව යලි යලි ඇති වෙනවා. යලි යලි ධර්ම ශ්‍රවණය කරද්දී ඇති වෙන ශ්‍රද්ධාව බලවත් වෙනවා. බලවත් වෙලා ධර්ම ශ්‍රවණයේ බලවත් වෙන්න ඒ ශ්‍රද්ධාව පරිපූර්ණත්වයක් දක්වාම දියුණුනවා. ඒතර ශ්‍රද්ධාව ඉපදෙන්න ඒ භාගතුන් වහන්සේ පෙන්වූ දේ කරන්න පෙළඹෙනවා. මොනවද කියන්නේ මේ ධර්මතා පහක් ගැන මේ පෙන්වනවා. ඒව කරන්න පුරුදු වෙනවා. ඒතර මේ ධර්මතා පුහුණු කරද්දී බහුල වශයෙන් පුරුදු කරද්දී මෙහි ප්‍රතිලාභ මෙහි ප්‍රතිඵල මතුවෙනවා. මොකද්ද ප්‍රතිඵලය? නිබ්බිදාව කියන ධර්මය ඒ පුද්ගලයා තුළ පිහිටනවා, ඉපදිනවා. මොකද නිබ්බිදාව කියලා කියන්නේ? ආධ්‍යාත්මික සහ බාහිර ආයතන වල ආදීනව දකින්න ඔහුට පුළුවන්. ඔහු දකිනවා. ඒතර ඔහු ආදීනව දකිමින් සිහි කරමින් ඉන්න කෙනා බවට පත් වෙනවා. ඔහු ධර්මයේ පිහිටලා ආපිට හැරෙන්නේ නැහැ. අනිත් පැත්තට පෙරලෙන්නේ නැහැ. ඒතර ආන්ගේ විදිහට ධර්ම ශ්‍රවණය කරන්න ශ්‍රද්ධාව ඉපදිනවා. ශ්‍රද්ධාව ඉපදෙන්න යෝනිසෝ මනසිකාරය ඉපදිනවා. ධර්මයේ තියෙන ආකාරයට කල්පනා කරන්න, හිත පුරුදු කරන්න පටන් ගන්නවා. ඒතර ඔහු තුළ නිබ්බිදාව හට ගන්නවා. ඒතර මේ ක්‍රියාවලිය මොකද්ද? පටන් ගන්න මොකද්ද? ධර්ම ශ්‍රවණය. පුරුදු කරන්නේ මොකද්ද? ධර්ම ශ්‍රවණය. ඒතර ඒ විදිහට පටන්ගෙන වැඩෙන ක්‍රියාවලිය තුළ නිබ්බිදාව කියන ධර්මය ඉපදී වැඩි බලවත් වෙනවා. ඒතර නිබ්බිදාව කියන ධර්මය බලවත් වෙන්න ආධ්‍යාත්මික සහ බාහිර ලෝකයේ කෙරෙහි තිබෙන රාගය දුරු වෙනවා. ආශාව දුරු වෙනවා. ආශාව දුරුනම් පස්සේ ඒවට තියෙන ඇල්ම අයින් වෙනවා. ආශාව ඒ බැඳිලා තියෙන එක අයින් වෙලා යනවා. ආශාව දුරු වීමෙන් බැඳීම අයින් වෙලා යනවා. නිරුද්ධ වෙනවා කියන්නේ ඒකටයි. ඒතර ඒ ආශාව දුරු වෙන්නේ නිකන් නෙමෙයි. නීතියකින් හෝ කාගේ හරි බල කිරීමකට හෝ නෙමෙයි. යම් අවබෝධයකින් තමන් තුළ ඉපදුන අවබෝධයක් තේරුමකින් තමයි ඒක වෙන්නේ. මොකද ඒ තේරුම ආදීනව තේරුම් ගැනීම. මේ විදිහට ආදීනව තේරුම් ගැනීමෙන් අල්ම දුරු වෙනවා. අල්ම දුරු වීමෙන් ඒ ඇලිලා තිබුණ දෙයින් නිදහස් වෙනවා. නිරෝධයටපත් වෙනවා. එතකොට සිත සංසිඳෙනවා. සිත සූපහසු දෙයක් බවට පත් වෙනවා. උපසමය කියන්නේ ඒකයි. ආන්‍ය විදිහට කලබල නොවෙන, තව දෙයකින් පීඩාවටපත් නොවෙන, බන්ධනයකට ගොදුරු නොවී තියෙන හිත තුළ විශිෂ්ට ඥානය පිණිස ඉඩකඩ තිබෙනවා. විශිෂ්ට නුවණ පිණිස පරිසරයේ ඒ සිතේ තියෙනවා. ඒ විශිෂ්ට ඥානය එනතන් අභිඥාව පිණිස හිඩ තියෙනවා. ඒ විදිහට විශිෂ්ට ඥානය ඉපදීමත් සමගම අර
අපිරිසිදු වූ සිතේ අපිරිසිදු ස්වභාවයන් යලි නූපදින විදිහට මුළු මනින්ම නිරුද්ධ වෙන්න ඒ විශේෂ ඥානය උපකාර වෙනවා. මේ එකම ක්‍රියාවලියක් තුළ සිදුවෙන දෙයක්. 아무තු දෙයක් නෙමෙයි. එකම ක්‍රියාවලියක් තුළයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. මොකද්ද ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය කියන දේ. ධර්ම ශ්‍රවණයත් ඒ අසු ධර්මයට අනුව සිත පුරුදු කිරීමත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව් දේ කිරීමත් කියන දේ තුළයි මේක සිද්ධ වෙන්නේ. ඒතර ඒ විදිහට සිතේ ආදීනව සිහි කිරීමේ දක්ෂකම ඉපදිලා විරාගය ඇති වෙලා ඇලුන දෙයින් නිදහස් වුනහම සිතේ සංසිඳීම ඉපදෙනවා. සංසිඳුණු පීඩා රහිත. යමකට ඇලෙනවා නම් ඇලෙන ස්වභාවයෙන් යුක්තයි නම් පීඩාවක් තියෙනවා. අපිට යම් පුරුෂයෙක් ඇවිල්ලා අපි හිර කරලා අපට වද දෙනවා. අපිට පීඩයි. ඒ පුරුෂයා අපි අතහැරලා අපි ආසන්නෙම ඉන්නවා. ඒත් පීඩාවෙන් අයින් වෙලාද? නෑනේ. ඒ වගේ අපේ සිතේ යම් වෙලාවකින් කෙලස් තුනී වුණා කියමුකෝ. නමුත් ඒ කෙලස් නිරුද්ධ වෙලා නැත්තම් පීඩාවෙන් නිදහස් නෑ. ඒකයි. දැන් නමුත් මේ බුදුරජාණන් පෙන්වන මේ ධර්මයේ මේ විදිහට පුරුදු කර යද්දී සිත මුලින් සිත සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ මේ ධර්මයේ ගැන ධර්මයේ අවබෝධයේ පිණිස වෙන විශිෂ්ට ඥානයෙන් යුක්ත වෙනවා. ඒ විශිෂ්ට ඥානයෙන් යුක්තව තවදුරටත් ධර්මයේ පුරුදු කරද්දී ඒ බහැර වෙච්ච සංසිඳුණු සිත යලි කිලිට නොවන දෙයක් විදිහට ඒ කෙලෙස් නිරුද්ධ වෙලා යනවා. සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. යලි උපදින්නේ නැති වෙනවා. උපදින්නේ නැති ස්වභාවයටපත් වෙනවා. ඒතර ඒ අභිඥාවත් යලි කෙලෙසෙන්නේ නැති කිලිට නොවන බලවත් දෙයක් බවට පත් වෙනවා. ඒ විදිහට ඒ සිත බලවත් වෙද්දී අභිඥාව සම්පූර්ණ වෙද්දී අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. කුමක්ද අවබෝධ කළ යුතු ධර්මය? පංච උපාදානස්කන්ධය. ඒතර අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රහාණය කළ යුතු ධර්මය ප්‍රහාණය කරන්න පුළුවන්. අවිද්‍යාවත් භව තණ්හාවත් ප්‍රහාණය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට පුරුදු කළ යුතු ධර්මය පුරුදු කරන්න පුළුවන්. සමතයත් විදර්ශනාවත් හොඳින් පුරුදු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට විද්‍යා විමුක්ති සම්පූර්ණ කරගන්න සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රගුණ කිරීම පිණිස අපට අවවාද අනුශාසනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම ප්‍රමාණවත්ව තිබෙන බව තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ අපට ඊට පස්සේ මේ දේශනාව තුළ පෙන්වා දෙනවා ඔබ දන්නවා ඒ පුහුණු කළ ධර්මතා පහ කුමක්ද කියලා. ඉද බික්කවේ බිකු අසුභානුපස්සී කායේ විහෙරති. මානනි භික්ෂුව කය අසුභ විදිහට දැකීමට පුරුදු වෙනවා. එහෙනම් අසුභ සංඥාව අසුභ භාවනාව පුරුදු කරනවා. ආහාරයේ පටික්කුල සංඤී ආහාරයේ පිළිකුල් විදිහට දකින සංඥාව ආහාරයේ පිළිකුල් සංඥාව පුහුණු වෙනවා පුරුදු කරනවා. සබ්බ ලෝකේ අනබිරත සංඤී සීල ලෝකේම එල්ම දුර වෙන ආකාරයේ සංඥාව පුරුදු කරනවා. සබ්බ සංඛාරයේසු අනිච්චානුපස්සී සියලු සංස්කාරයන් අනිත්‍ය විදියට දැකීම පිණිස වන සංඥාව පුරුදු කරනවා. මරණ සංඥාකෝ 50 අජ්ජත්තං සූපට්ඨිතා හෝති. මරණ සතිය එමෙතන මරණ සංඥාව ඊ타ත්ම හොඳින් නිතර පුහුණුවේ පවත්වා ගන්නවා. ඉමේ කෝ බික්කවේ පංච ධම්මා භාවිතා බහුලී කතා. මහණෙනි මේ ධර්මයන් පහ භාවිත කිරීම බහුලීකත කිරීම බහුල වශයෙන් පුහුණු කිරීම ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තಂತಿ. මහණෙනි මේ ධර්මයන් පහ පුහුණු වීම බහුල වශයෙන් පුහුණු කිරීම ඒකාන්තයෙන් නිබ්බිදාව පිණිස පවතිනවා. විරාගයේ පිණිස පවතිනවා. නිරෝධයේ පිණිස පවතිනවා. උපසමයේ පිණිස පවතිනවා. අභිඥානයේ පිණිස පවතිනවා. සම්බෝධාය පිණිස පවතිනවා. නිර්වාණය පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතන මේ දේශනාව අහනකොට ඔබට තේරෙන්න ඕන මේන් කුමක්ද මේ පෙන්වන්නේ? මේ දේශනාව තුළ කුමක්ද මේ පෙන්වන දේ සාරාංශ වශයෙන් ගත්තොත් මොකද්ද මේ පෙන්වන්නේ? මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියලා පෙන්නනවා. මොකද්ද?
අපි කලින් ඔබට නිතර නිතර කියලා ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනින් ඉගෙන ගත්තත් ධර්මතා 4ක් ගැනයි අපට කියලා දෙන්නේ. අවබෝධ කළ යුතු ධර්මතාවයක් ගැන කියනවා. ප්‍රහාණය කළ යුතු ධර්මතාවයක් ගැන කියනවා. ප්‍රගුණ කළ යුතු ධර්මතාවයක් ගැන කියනවා. සාක්ෂාත් කළ යුතු ධර්මතාවයක් ගැන කියනවා. දැන් මේ දේශනාව තුළ මේ ධර්මතා 4න් කුමක්ද වැඩි අවධානයකට යොමු කරන්නේ? කුමක්ද අපට මේ පෙන්වන්නේ? මේ ප්‍රගුණ කළ යුතු ධර්මය කුමක්ද? මාර්ගය නේද? මේ දේශනාව මේ පෙන්වන්නේ නිවන් මාර්ගය. නේ? එන යමෙක් පැහැදුනොත් මේ දේශනාවට ඔහු පහදින නිවන් මාර්ගයටයි. බුදුරජාණන් පෙන්නනෝනේ සංකත අසංකත ධර්ම අතර අතිශයින් බලවත් නේද? අග්‍ර වූ ධර්මයේ නිවන් මාර්ගය. ඒතර ඒ නිවන් මාර්ගයට පහදින කෙනා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනව නේද? ඒ කාන්තෙන් ඔහු ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දේශනාව ඉතා කුඩයි, වචන බොහොම ටිකයි තියෙන්නේ, පද ටිකයි තියෙන්නේ, අකුරු ටිකයි තියෙන්නේ. නමුත් මේ තුල පෙන්වන්නේ ආර්ය සත්‍ය පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි තථාගතයන් වහන්සේ අප්‍රමාණ අකුරු වලින්, අප්‍රමාණ ව්‍යංජන වලින්, අප්‍රමාණ විස්තර කිරීම වලින් පෙන්වනවා. ඒ පෙන්වන්නේ යන්නේ කවරක්වත් නෙවෙයි. එක්ක දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, එහෙම නැත්නම් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍යයි. ධර්මයේ ඉගෙන ගනිද්දී අපට ඒ විදිහට තේරෙන්න ඕන මේ පෙන්වන්නේ මෙයයි කියලා. නේද? අපි කලින් ඔබට කියලා තියෙනවා, නිතර නිතර කියලා තියෙනවා. ධර්මයේ ඉගෙන ගනිද්දී අපට තේරෙන්න ඕන මේ ආර්ය සත්‍ය ඉගෙන ගන්නේ කියලා. ඒතර අපිට තවදුරටත් ඉගෙන ගන්න තේරෙන්න ඕන මේ පෙන්වන්නේ එක්ක දුක්ඛාරය සත්‍ය, නැත්නම් මේ සමුදයාරය සත්‍ය, මේ නිරෝධාරය සත්‍ය, මේ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය. මේ විදිහට අපිට තේරෙන්න ඕන. ඒ තේරුම් ගැනීම අපිට ඉතා සැපේ පිණිස පවතිනවා. සිතට සුවයක් ඇති කරනවා. ශ්‍රද්ධාව බලවත් වෙනවා. සංසිඳීම ඇති කරනවා. ඒ මාර්ගයේ කවදාවත් බැහැර නොවන ධර්මයේ තුල හොඳින් පිහිටන, ශක්ති සම්පන්න, බල සම්පන්න, සැක රහිත, නොවැනෙන කෙනෙක් නිර්මාණය වෙනවා. ඒ නිසා ධර්මයේ මේ වගේ හොඳ පිරිසිදු විදිහට ඉගෙන ගන්න ඕන. ඉතින් ඒ නිසා අද මේ කලින් ඉගෙනගත්ත දේශනාවක්ම ඉගෙන ගත්තේ. ඉතින් මේ දේශනාව ඉගෙන ගැනීමෙන් ඔබට කුමක්ද හිතෙන්න ඕන? කලින් මේ දේශනාව අවස්ථා ගොඩාක් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගන්න හැම වෙලාවෙම අලුතෙන් ධර්ම කරුණු ඉස්මතු වුණා. එහෙනම් මේ දේශනාව යලිත් ඇහුවොත් යලිත් අලුතෙන් ධර්ම කරුණු ඉස්මතු වේවි. නේද? මේ දේශනාව යලි අහන්න බුද්ධ දේශනාවක් යලි අහන්න එහි සංගවි තිබෙන ධර්මය, එහි පුළුල් ධර්මයේ පුළුල් අර්ථය ඉස්මතු වෙනවා. දහම් රසය ඉස්මතු වෙනවා. ඉතින් ඒ වගේ දේශනාවක් යලි අහන්න එහි අර්ථයමයි ඉස්මතු වෙලා ශ්‍රාවකයා පෝෂණය වෙන්නේ. එතකොට ඒ ශ්‍රාවකයාට හිතෙනවා මේ ධර්මයේ යලි අහන්න නැත්තම් කියලා හිතෙනවා. ඒක තමයි ශ්‍රාවකත්වයේ පිහිටි භාවයේ ලක්ෂණය. එහෙම නැත්තම් හිතෙන්නේ මේක ඉතින් ඇහුවා ආයිතින් අහන්න අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. ඒක ශ්‍රාවකත්වයට නොපැමිණි කෙනාගේ ස්වභාවය. ඒ නිසා මේ දේශනාව ඔබ අහපු අවස්ථා ගොඩාක් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මෙහි අපට හඳුනාගත නොහැකිව ගැබ්ව තිබුණු පුළුල් අර්ථ සහිත ධර්මය සුළුෙන් හෝ ඉස්මතු වුණා. ඉතින් අදත් මෙහි ගැබ්ව තිබෙන ධර්මය සුළුෙන් හෝ තවදුරටත් ඉස්මතු වුණා. ඒතර සදහසිත බලවත් වෙන කෙනා මෙහි තවත් ගැඹුරු අර්ථ තිබිය යුතුයි, තිබිය හැකි ඒකාන්තයෙන් තිබෙනවා. ඒ ගැඹුරු අර්ථ තව තවත් අහන්න නැත්තම් කියලා හිතෙන්න ඕන. ඉතින් අපි සිත් පතනවා සීල දෙනාටම ධර්ම රසයෙන් රසවත් වන සිත් ඉපදෙන්න සීල දෙනාට වාසනාව උදා වේවා.